ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ජාම්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් අපට ආගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. මෙසේ වුණ ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහිදයි ඇසුසේක. ඔයසේ ස්වාමිනී මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි පිළිතුරු දුන්නේය. උන්වහන්සේ මාගේ බැටළුවන් පෝෂණය කරන්නයි ඔහුට වදාළසේක. නැවත දෙවන වරටත් ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහිදයි ඔහුගෙන් ඇසුසේක. ඔයසේ ස්වාමිනී මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි පිළිතුරු දුන්නේය. උන්වහන්සේ මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නයි වදාළසේක. උන්වහන්සේ තුන්වන වරටත් ඔහුට කතා කොට ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහිදයි ඔහුගෙන් ඇසුසේක. තුන්වන වරටත් මට ප්‍රේම කරන්නේදයි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී ස්වාමිනී ඔබ සියල්ල දන්නාසේක. මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නාසේකයි කිය. මගේ බැටළු පැටවන් පෝෂණය කරන්නයි ජේසුස් වහන්සේ ඔහුට වදාළසේක. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි ඔබ තරුණ වියේදී ඔබ ඉඟටිය බැඳගෙන කැමති තැන්වල ඇවිදින්නේය. ඒත් ඔබ මහලු කල ඔබේම අත් දික් කරන්නෙහිය. වෙන කෙනෙකු ඔබගේ ඉඟටිය බැඳ ඔබ කැමති නැති තැනකට ගෙන යනු ඇතැයි වදාළසේක. කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුව ඇද්දැයි හඟවනවස් උන්වහන්සේ මෙසේ වදාළසේක. ඉක්බිති මා නොවෙන්නැයි නැවතත් ඔහුට කීසේක. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පටිවන් ප්‍රමාන්තයනි. මගේ ආදර ප්‍රමාන්තයනි ස්වාමින් වහන්සේගේ වචනය අද අයිති කරගන්නේ මනස්ථාපනයත් එක්ක. එතකොට ඔබ බලන්න දැන් අද අපි පශ්චාත්තාපික මෙහෙය විදියට අද ලෑස්ති කරද්දී ඒකට අදාළ වචනය පව් කරලා කඩාගෙන වැටිලා නන්නත්තාර වෙච්ච පේදුරු ගාවට ගිහිල්ලා ස්වාමින් වහන්සේ අහනවා මට ආදරේද කියලා. කොච්චර මේ වචනය දේව වචනය සහ ජීවිතය කියන එක මගේ ආදර ප්‍රමාන්තයට හරිම දයාබරව අපි වර්ගන යනවා සම්බන්ධයි. එකයි සභාවේ දවසට නියමිත වචනය. එකට ඔබ විශ්වාසවන්ත වෙනවනං ඒ දවසේ මුළු ලෝකයේම ඉතියෝපියාවේ මොංගෝලියාවේ උගන්ඩාවේ හැම්ම තැනම යාපනයේ ගාල්ලේ මාතර හැම්ම කතෝලික පූජාවකදම කියවන මේ වචන. එතකට විශ්වයට නිකුත් වෙන තරංග මාලාවක් තියෙනවා. එදරේ තරංග මාලාවේදී මගේ ප්‍රමාන්තයන ඒක මහා දයාබර අත්දැකීමක් ඒක මහා බලයක්ව ඔබගේ මගේ ජීවිතයට අයිති වෙන තැන. ඉතින් අපි සැලසුම් කරද්දි අද පශ්චාත්තාපික මෙහෙම කියලා ස්වාමින් වහන්සේ මුළු විශ්වයක්ම මම දකින්න එහෙමයි. මුළු විශ්වයම සභා ඉතිහාසයම අද දවසේ මේ වචනය එන්න උනා කියලා කියද්දී උන්වහන්සේගේ ආදරයයි අද එතන ඔබව මාව සම්බන්ධ කරන්නේ. ඉතින් ඒක ඒ ආදරය අයිති කරගත්තේ නැත්නම් ජේසුගේ ආදරය පෞද්ගලිකව අයිති කරගත්තේ නැත්නම් ඔබට එහෙම කැක්කුමක් ඇම්මක් ඇති වෙන්නේ නැහැ මගේ ප්‍රමාණය. ඒ නිසායි ඒ වචනය අද ඔබට කතා කරන්නේ. සුවිශේෂයෙන් එන්න ඉස්සෙල්ලා අපි දවස් 50ක විශ්වාසවන්ත ගමනක් ඇවිල්ලා තිනවා ක්‍රියාපතත් එක්ක. හෙට දවසින් අපි ක්‍රියාපත අවසන් කරනවා. මගේ ආදර ප්‍රමාණතෙනි ඉතින් ඒ ගමන ෆිසිකලි 5-6 දෙනෙක් ආවේ. නමුත් ඔන්ලයින් සම්බන්ධ වෙච්ච ලොකු පිරිසකුත් හිටියා. ඉතින් මේ ගමන තුල අද ක්‍රියාපොතේ අපි කතා කරන්නේ ක්‍රියා 25 වෙනි පරිච්ඡේදය. දැන් ක්‍රියා 25 වෙනි පරිච්ඡේදය චූටි හැඳින්වීමක් දෙනවා නම් දැන් පාවුලතුමාව ක්‍රියා 9 දී පාවුලතුමා දැන් මිනිස්සුන්ව මරාගෙන කිතුණුවන්ව මරාගෙන පරිසිවරයෙක් වෙච්ච ගමාලියල්ගේ ගෝලයෙක් වෙච්ච පාවුලතුමා දමස්කයට යද්දී මගේ ප්‍රමාන්තනි මුල් කිතුණු සභාව ජේසුගේ උත්ථානයෙන් පස්සේ ශුද්ධාත්මයන්න් ලබලා එයා මහාල මෙහෙවරක් කරද්දී පාවුලතුමාට ස්වාමින් වහන්සේ ටොක්කක් ඇනලා එයාව වෙනස් කරනවා.
වෙනස් කරලා ඊට පස්සේ පාවුලතුමා වෙනස් වෙච්ච පාවුලුම ඊට පස්සේ දහම දෙසන්නට යනකොට පාවුලට මහා අඩත්තේටම් ගොඩකට මුණ දෙන්න වෙනවා. එතකොට මයි පාවුලතුමාගේ මරණයත් එක්ක පාවුලතුමාගේ සිත් හැරීමත් එක්ක ස්ටීවන්ගේ මරණයත් එක්ක ගෝලයෝ විසිරෙනවා. පාවුලතුමාගේ සිත් හැරීමත් එක්ක පුංචි සාමකාලීන කාලයක් එනවා. ඊට පස්සේ හෙරෝද් අපි දකිනවා ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ මුලින්ම ශ්‍රාවකෙක් වෙච්ච ජාකොබ් ශ්‍රාවකයන් අතරින් මුලින්ම ප්‍රාණ පරිත්‍යාගය වෙන්නේ ජාකොබ් මරණත් එක්ක ආයිත් ස්වභාව පීඩාකාරී කාලයකට එනවා. එතකොට මේ විසිරෙන අත්දැකීමත් එක්ක මගේ ආදර ප්‍රේමන්තනි පාවුලු විජාතිකයන්ට දේශනා කරන්න ගිහිල්ලා අන්තිමට අපි ඊයේ දකිනවා පාවුලුතුමා නැවත අනිත් විජාතික දේශවල දේශනා කරලා ජෙරුසලමට එනවා. ජෙරුසලම ගියදී පාවුලුතුමාගේ තැන මගේ ප්‍රේමන්තනි. ඒ කියන්නේ ජෙරුසලමේ තමයි පරිසිවරු විනයදරයෝ සෙන්හෙඩ්‍රින් කියලා අපි කියනවා මන්ත්‍රණ සභාව. මේවල හිටියේ පාවුලුතුමාත් එක්කම ගමාලියෙල්ලා ඒ පරිසිවරු එක්කම කට්ටිය තමයි මෙතන ඉන්නේ. හැබැයි එතනට ආවම විජාතිකයන් අතර තිබිච්ච පිළිගැනීමවත් පාවුලතුමාට තියෙන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් එකට ඉඳලා දැන් කොහෙද යන නසරේනු කෙනෙක්ව දෙවියන් කියලා කියන මේ ඒක හරියට පේගන් වර්ෂිප් එකක් වගේ. එතන කියද්දි ජෙරුසලමේ පුදුම විරෝධයක්. පාවුලුව කෑලි කඩයි කියලා බය වෙනවා ඒ අයම. අනේ රෝමේ සතාධිපතියා ඒ සෙන්පතියා මොකද කරන්නේ? පාවුලුව වෙනම හමුදාවක් එක්ක රෝමයට යවන්න පිටත් කරනවා. එතකොට රෝමයට යවන්නේ පාවුලු කියනවා මට ඕනේ සීසර්ගේ විනිශ්චය. එහෙම කියන්නේ දෙවියන් වහන්සේ පාවුලුට කතා කරලා කියන වචනයක් එක්ක මගේ ප්‍රමාන්තනේ. දෙවියන් වහන්සේ පාවුලුට කතා කරලා කියනවා ක්‍රියා 23 11 වෙනි වගන්තිය ඒ රාත්‍රියේ ස්වාමින් වහන්සේ පාවුලු ළඟ සිට ධෛර්යමත් වන්න ඔබ ජෙරුසලමේදී මාගෙන සාක්ෂි දුන් සේම රෝමයේදී සාක්ෂි දිය යුතුයයි වදාළ සේක. මගේ ආදර ප්‍රමාන්තයනේ. රෝමේ සාක්ෂි දෙන්න ඕනේ කියන එක පාවුලගේ ඔළුවේ තියෙනවා. තමන් රෝමයට කොහොම යන්න ඕනේ. දෙවියන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙනවා වෙන දැක්මක් නැහැ. පාවුලු කියන සාවුලු මැරිලා තමයි පාවුලු උනේ. Saul became Paul with a fall. උන්වහන්සේ ඒ මමත්වයෙන් මැරුවා. ඒ මමත්වයෙන් මැරුවයින් පස්සේ ගලාති 2:20 උන්වහන්සේ කියන්නේ එකයි. පාවුලුතුමා කතා කරලා කියන්නේ ගලාති 2:20 උන්වහන්සේ කතා කරලා කියනවා තවදුරටත් මා තුළ ජීවත් වන්නේ මම නෙමෙයි. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇන ගැසුම් ලැබ සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ ක්‍රිස්තුස් වහන්සේය. තවදුරටත් මමනේ ජේසු ඉන්නේ. ඒක වෙන්න මම මැරෙන්න ඕනේ. ඒක උන්වහන්සේ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදය කියන්නේ යමෙක් මානව වෙන්න කැමැත්තේද තමකම නසා තම කුරුසිය දරාගෙන එන්න. ඒ මාව මරනවා කියන එක ලේසි නෑ. ඒක අද සුවිශේෂයෙන් වෙන්නේ පේතුරුව මරනවා. පේතුරුව මැරෙනවා. කවදාවත් මම නම් පාවා දෙන්නේ නැහැ. මම අනිත්තුන් වගේ නෙමෙයි. මම නම් පාවත් මම ඔබ වහන්සේව දාලා යන්නේ නැද්ද? මේ පීටර් අයියා එහෙම නැද්ද? එහෙම ඊගෝ එකක්. කඳු අරන් කන් කපලා නැද්ද එන්න වැඩ ගොඩක් දාලා අන්තිමට අර කාන්තාවක් ගිනි තප ඉන්න තැන. පේතුරුතුමා තුන් පාරක් දන්නේ නැහැ කියනවා. ඉක්කි ගගා අඬනවා. අර පාවුලුතුමාව අස්සයාගේ පිටින් වට්ටලා එයාගේ දැක්ම එළියකින්ම එයාගේ අඳුර එයාගේ එළියකින්ම අඳුර වෙලා ජේසුගේ යූටර්න් එක මෙටනොයාව ෂුබ් ගත්තා වගේ මගේ ප්‍රේමාන්තයනේ පේතුරුතුමාව ඒ යූටර්න් එකට ගන්නවා. හැබැයි චෝදනා කරලා නන්නත්තර කරලා තමුන්ට ලේබල් ගහලා හංවඩු ගහලා පාපිය පාපතරයා කියලා එහෙම ඇන ගහලා නෙමෙයි. ආදරයෙන් හරවන්නේ. ආදරයෙන් වෙනස් කරන්නේ මගේ ප්‍රමාන්තනේ. ඒ පාවුලු ඒ ආදරයෙන් පස්සේ සරලව කියනවා නම් ඒ ජේසු පිස්සුව හැදුනයින් පස්සේ ජේසු කියද්දි වෙන දෙයක් නැහැ. ඒකයි පාවුලු කතා කරලා කියන්නේ පිලිප්පි වරන්ගේ 3 වෙනි පරිච්ඡේදය 7 වෙනි වගන්තියේ ක්‍රිස්තුස් වහන්සේ වෙන දැනක් නැහැ. ඒත් මට වාසියක්ව තිබූ දේම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දැන් අවාසියක්ව සිතන්නට පටන් ගතිමි. එපමණක් නොවේ මගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේගේ දැනගැනීමේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියක් යයි ගණන් ගතිමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති විය ගියා පමණක් නොව
ඒ සියල්ල කුණු කසලයයි සලකමි. මගේ කැමැත්ත නම් ක්‍රිස්තුස් වහන්සේ අත්කර ගැනීමත් උන්වහන්සේ හා ඒකාබද්ධ වීමත්ය. ඒකට අපි කියන්නේ ජේසු පිස්සුව කියලා. ඕක හැදෙන්න ඕනේ මගේ ප්‍රමාන්තේ. ඕක හැදෙන්නේ නැත්නම් ඔබත් ආවෝ ලැබුවෝ ගියෝ කතෝලිකයෝ. උපැන්නසාතික කතෝලික හරි බැප්ටිසම් සර්ටිෆිකේට් එක තියෙනවා. ඕක ගන්නවා ඉස්කෝලේ දාන්න යන්න ආයි ගන්නවා බඳින්න ෆ්‍රී ටු මැරි කියලා කුමල් ඉර ගහලා ගන්නවා. නැද්ද? එච්චරම තමයි. ඒක ස්පේදුරුතුමා බලනවාද විනිශ්චය දවසේදී ස්වාමී මම බැප්ටයිස් වෙලා තියෙන්නේ. මේ ග්‍රෑන්ඩ් පාස් බල්ලියේ බලන් ඉන්න. තේරුණාද කියන්නේ? ඕක අතේ තියාගෙන ඉන්න ගොඩාක් සෙට් එකක් අපායේ ඉන්නවා. තේරුණාද කියන්නේ? ඕකෙන් ගොඩ යන්න බෑ. A religion is a relationship. දහම කියන්නේ සම්බන්ධතාවයක් මගේ ප්‍රමාන්තේනේ. ඒක ශුද්ධාත්මයන් තුළ ඒ සම්බන්ධතාවයට මට ජේසු වෙනුවෙන් සාක්ෂිය දරන්නට ඕනේ. අද ක්‍රියාපතේ දකින්නේ ලොකු විස්තරයක් මගේ ප්‍රමාන්තේ. අද ක්‍රියාපතේ ඒ විස්තරය කිව්වොත් එම ඔබට එපා වෙනවා. නමුත් සරලව මොකද වෙන්නේ? දැන් පාවුලතුමාව මම කැටින් කියන්නම් කියවන්නේ නැතුව ඔබ වෙලාවකම එක කියවලා බලන්න. මම දන්නවා කියවන්නේ නැහැ කියලා. නමුත් එහෙම හරි කියන්න. දැන් මොකද වෙන්නේ? පාවුලව අතනින් මොකද කරන්නේ? අතන ජුදාවරු කෑලි ඉරලා කඩලා මරන්න හදන නිසා ෆීලික්ස් කියන කෙනා එතන දින ශතාධිපති එයාව එතනින් නඩුකාරයා එතනින් එයාව යවනවා. ඇයි? එයා බය වෙනවා. එයා බය වෙනවා 27 ක්‍රියා 22 27 බලන්න. මොකද වෙන්නේ? එවිට සේනාධිපතියා අවුත් ඔබ රෝම පුරවැසියෙක් දැයි ඔහුගෙන් ඇසීය. පවුලුත් කියනවා මම රෝම පුරවැසියෙක්. මට යන ගහන්න බෑ. මට කසෙන් ගහන්න බෑ. මම විනිශ්චය කරන්න නැතුව දඬුවම් කරන්න බෑ කියද්දි. එසේ පාලු කීය. සේනාධිපතියා මම බොහෝ මිලදී මේ පුරවැසිකම ලබා ගතිමි. ඒ කියන්නේ එයාත් සල්ලි දීලා අරන් තියෙන්නේ. පාර්ලිමේන්තුව වගේම තමයි නේද? ඒක මිලදීකමයි අරන් තියෙන පුරවැසිකම. දැන් ඒක නැති වෙන්න යන්නේ. එයාව රෝමයට යවනවා විනිශ්චය කරන්න. දැන් එතන යන අතරවාරේ මගේ ප්‍රමාන්තනේ අතරවාරේ ඒ රජ කෙනෙක් මගේ ප්‍රමාන්තනේ අග්‍රිපා රජ බර්නිස් ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කයිසාරියට පැමිණෙනවා. දැන් ඒ වෙනකොට පාවුලු ඉන්නේ කයිසාරියේ. කොහෙද කියලා කරදර වෙන්න එපා. කයිසාරි ඉන්නවා එච්චරයි. හරිද? එතනට අග්‍රිපා රජ එනවා. එතකොට අග්‍රිපා රජ ආවන් පස්සේ ෆෙස්තුස් කියනවා මෙහෙම ෆීලික්ස් අල්ලගත්ත හිරකාරයෙක් ඉන්නවා කතා කරන්න ඕනේද කියලා. ඉතින් රජ කියුරියෝසිටි එකත් එක්ක රජ යත් එක්ක කතා කරලා බලද්දි රජටම තේරෙනවා මෙයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ දෙන්න කතා කරද්දි මගේ ප්‍රමාන්තනේ 26 32 බලන්න. අග්‍රිපා තෙමේ ෆෙස්තුස්ට කතා කොට මේ මිනිසා සීසර් අධිරාජ්‍යයාගේ විනිශ්චය නොවිල්ලුවා නම් ඔහු මුදාහැරීමට හැකිව තිබුණේ. දැන් පාවුල බලන්න සීසර් ගාවටම යන්න ඕන කියලා විනිශ්චය වෙන්න. ඇයි? දෙවනස්ක රෝමේ සාක්ෂි දරන්න කියලා. පාවුලුව මරණවද අරවද මේවද නෑ. ඉතින් එතන ටාගට් එක කොහොම හරි සීසර් ගාවට යන. එතකොට මේ චෝදනාව ජුදා ජාතිකයන් මරන්න හදපු තැන එයා කියනවා මම රෝම සිටිසන් කෙනෙක්. මම පුරවැසි කෙනෙක්. එතන ඒක පාවිච්චි කරලා කොහොම හරි සීසර් ගාවට යන්න. මොන ආදරයක්ද ජේසුට මගේ ප්‍රමාන්තනේ. මොන ආදරයක්ද? ඒ පවුලගෙන් අහද්දී පවුල අහද්දී 21 ඒත් අධිරාජ්‍යගේ තීරණයට නඩුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලු විට ඔව් සීසර් 25 ඒත් අධිරාජ්‍යගේ තීරණයට නඩුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලු විට ඔව් සීසර් අධිරාජ්‍යයට ළඟට යන්නතුරු රැකවලෙහි තැබීමට මම තීරණය කළෙමි. පාවුලට ඕනේ සීසර් ගාවට යන්න. මොකොත් නෙමෙයි එතන සාක්ෂි දරන්න. මගේ ආදර ප්‍රමාන්තනේ මෙච්චර මරන්න බලන වෙලාවක මෙච්චර නන්නත්තර වෙච්ච තැනක වෙන කිසිම දෙයක් නෙමෙයි ජේසු. මට උන්වහන්සේට සාක්ෂි දරන්නට ඕනේ. මට මේ වචනය කියන්න ඕනේ. ඒකයි ජෙරමියා 29 කතා කරලා කියන්නේ ඒ වචනය මගේ ඇටකටුවල ගින්නක් වගේ. මම සමිදානව අමතක කර එතුමාණන්ගේ නාමය තවත් කතා නොකරන්න මේ කී විට ඔබතුමාගේ වචනය මගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එමාගේ ඇටකට තුළ සැඟවී ඇත. ඒ සඟවා තැබීගෙන් මම බොහෝ වෙහෙසට පත්වීමි. ඒ තවත් ඒ තබා ගැනීම මට නොකළ හැකිය. ඒකයි පවුලු කියන්නේ woe to me if I don't preach.
කාලකන්ණියෙක් වචනේ දේශනා කරන්නේ නැත්තම්. මගේ ආදර ප්‍රේමාන්තනේ. එතකොට මම දේශනා කරනවා ඔබ බලන් ඉන්නව එහෙමද? නැහැ. ඔබටත් තියෙනවා දේශනාවක්. හරි මම දේශනා කරනක බාගෙන ඉන්න ඕනේ. එකකින් අත්දැකීම ලබන්න ඕනේ. තව දේශනා අහන්න ඕනේ. අත්දැකීම හැබැයි එකයි අසිසිය ෆ්‍රැන්සිස් තුමා කියන්නේ you preach if it is really necessary use words. ඔබට ඔබ දේශනා කරන්න. හැබැයි අත්‍යවශ්‍ය වන වචන පාවිච්චි කරන්න. මගේ ආදර ප්‍රේමවතුනි පාවුලුතුමා මේක දිගටම කියවගෙන යද්දී පාවුලුතුමාව හිරට දාන. හිරේ දාලා ඊට පස්සේ මෝල්ටාවට යන. දැන් මෝල්ටාවේ නැව කඩාගෙන වැටෙනවා. එතන නැව කඩාගෙන වැටෙනම එතන නැවේ ඉන්න අයටත් දේශනා කරනවා. ඊට පස්සේ නැව කඩාගෙන වැටලා ගිහිල්ලා මෝල්ටාවේ අනාථ වෙනවා. අනාථ වෙලා ඉන්න තැන දේශනා කරනවා. තේරුණාද කියන එක? ඉතින් මගේ ආදර ප්‍රේමවතුනි ඔබට ගෑස් පොලිමෙම ඉන්නදී එහා පැත්තේ එක්කෙනා ඉන්නව නැද්ද? අම්මා නැද්ද? බැන බැන ඉන්න නෙමෙයි. හැම ඔපචුනිටි එකක්ම හැම තැනකදීම ඔබට කරන්න දේශනාවක් තියෙනවා. සමහර වචනෙන් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. පුංචි දෙයකින් ඔබට ජේසු කෙනෙක් වෙන්න. එතනට ඔබගේ මානය ඔය මම කියන රාමුව උන්වහන්සේ කඩන්න ඕනේ. Saul became Paul with a fall. අද අපි දකින්නේ පේදුරුතුමා ගාවට සභාවේ නායකත්වය දෙන්න ජේසු වෙන විදිය මගේ ප්‍රමාන්තනේ. මතිතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ උන්වහන්සේ අහනවා සෙසරියා පිලිපි වලින් යනකොට උන්වහන්සේ අහනවා මිනිස්සු මං ගැන මොකද්ද කියන්නේ එක එක්කෙනා එක එක දේවල් කියද්දී පේදුරු දේවාත්මානුභාවයෙන් පිරීලා කතා කරලා කියනවා සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කිය. ජේසුස් කියනවා සීමොන් පේදුරු ඔබ භාග්‍යවන්තයි. වචනේ ගන්න. භාග්‍යවන්තයි. ඔබගේ අනුහසින් නෙමෙයි එක කිව්ව ඊට පස්සේ වගන්තිය 17 ඔබගේ අනුහසින් නෙමේ යේසුස් වහන්සේ දෙමින් ජෝනාගේ පුත් සීමොන ඔබ ඉතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එළිදරව් නොකරන ලද්දේය. ස්වර්ගයේ අතුරු මම ඔබට දෙනවා. ඔබට පේදුරු යයි මම මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටුවල උවද එය පරාජය කළ නොහැකිය. Supremacy of Peter. 23 වෙනි වගන්තියට යන්න. 22 දැන් පේදුරු මාරයි. පේදුරු චරිතයක් අන්න ආත්මානුභාවයෙන් පිරීලා ස්වාමීන් වහන්සේගේ අනාවරණය ලැබිලා ජේසුස් කියනවා 21ට යන්න. එවිට උන්වහන්සේ එපක් පටන් ජේසුස් වහන්සේ තමන් ජෙරුසලමට වැඩම කර ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන්ද විනයදරයන්ගෙන්ද බොහෝ දුක් වේදනා විඳින්නට මරණු ලබන්නට තුන්වනදා උත්ථාන කරනු ලබන්නටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්නට පටන් ගත්සේක. යකාගේ ප්‍රශ්නය කුරුසිය යකාගේ ප්‍රශ්නය මගේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්තට හරස් කැපෙන තැන ඒ වේදනාව යකාට ප්‍රශ්නය එතනයි. ඒ තෙරේස ඇවිල්ලා ජේසුව දකිද්දී යකා ජේසු වගේ දර්ශනය වෙද්දී නපුරා අනවා where are your wounds ඔබගේ තුවාලකෝ ඌට බෑ වේදනාව දරන්න. ඌ හැමතිස්සම කියන්නේ දුක් විඳින්න එපා. ආදම්ට කිව්වේ ඔබ දෙවියෙක් වගේ වෙන්න. බාබෙල් කොට ඔබ දෙවියන්ට සමාන වෙන්න යපෙන්න එපා. ඔබගේ කැමැත්ත නෙමෙයි ඒකකාරී. ඔබ සඵල වෙනවා සාර්ථක වෙනවා දුක් විඳින්න ඕනේ නැහැ. එක එක විදියකින් යකා අපිට කතා කරනවා. ජේසු කියන්නේ කුරුසිය දරාගෙන එන්න. ජේසු කියන්නේ ඔබ මම ඒ කියන්නේ මේ ඇදගෙන නාන දුකක් නෙමෙයි. බීලා සිරෝසිස් හැදෙන දුකක් නෙමෙයි. ඇද කාලා heart attack හැදෙන දුකක් නෙමෙයි. ඒකයිල පාපයට ඇඳිච්ච දුකක්. ස්වාමීන් වහන්සේට එහි කියද්දි මේ ලෝකේ ඔබට කන්න කට්ටක් වෙනවමයි. ඒ දුක යකා කියනවා එපා. උන්වහන්සේ දවස් 40ක් නිරාහාරව ඉඳලා ක්‍රියාපත මතේතුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තිය බලන්න උන්වහන්සේ නිරාහාරව හිටියයින් පස්සේ 4 වෙනි වගන්තිය මතේ 4:4 උන්වහන්සේට පුතේ ඉස්සර ගත්තා හරි දෙවනි වගන්තිය. ඉතින් රෑ 40ක්ද නිරාහාර වුන් පසු උන්වහන්සේට සාගිනි ඇතිවිය. නපුරගෙන ජේසු දුක් විඳින්න එපා. පට් ගාලා මේ තියෙන ගල් පාන් වගේමයි බලද්දී ගල් පාන් කරගෙන කන්න. ඇයි දුක් විඳින්නේ? ඇයි මේ කට්ට කන්නේ? ඇයි ඔබ පෞල් ජීවිතේ අරගල කරන්නේ? ඩග්ගල් ඩිවෝර්ස් වෙන්න. ඔබට ගැලපෙන එක්කෙනෙක් ගන්න. නැත්නම් අතන අර තියන්නේ අර අතවන්න දෙතන්ට යන්න. දුක නම් ඔබ දුක අතාරින්න. මගේ ආදර ප්‍රේමන්තනේ. ජේසු පේදුරුට කතා කළා කියනවා. 22 වෙනි වගන්තිය මතේ 16:22. එවිට පේදුරු උන්වහන්සේ පැත්තකට කැඳවා උන්වහන්සේට තරවටු කරමින්
මේ දොරින්ම දුරු වේවා. එවැන්නක් ඔබට කවදාවත් සිදු නොවේවා එක් වදාළසේක. ජේසු පේදුරට කියනවා සාතන් අහකට යනවා. ඔබ මට බාධාවක්. මගේ ආදර ප්‍රේමන්තනේ මේ අනුහස ලැබිච්ච පේදුරු මොකද වෙන්නේ? උන්වහන්සේ ලුක්තුමාගේ 22:31 කතා කරලා කියනවා පේදුරු කියද්දි මම නම් කවදාවත් පාවා දෙන්නේ නැහැ ස්වාමීනි. මම නම් මෙහෙම කරන්නේ නැහැ. අනිත් අය කරත් මම නම් කරන්නේ නැහැ කියන මේ උද්දච්චකම මගේ ආදර ප්‍රේමන්තනේ ස්වාමීන් වහන්සේ කෑලි කුඩු වෙන්න කඩලා දානවා. මගේ උන්වහන්සේ කතා කරලා කියන්නේ සීමොන් මේ අසන්න. තිරිඟු පොළන්නක් මෙන් ඔබ සියලු දෙන පොළන්නට සාතන් අවසර ලබාගෙන ඇත. ඒත් ඔබේ ශ්‍රද්ධාව නොබෙදෙන පිණිස ඔබ උදෙසා මම යාඥා කෙලෙමි. ඔබ යලිත් හැරුණු පසු ඔබේ සහෝදරයන් ධෛර්යමත් කරන්න. ඒ කියන්නේ ඒක මොකක්ද? නපුරට බාර දෙනවා. නපුරට ඉඩ දෙනවා. ඒ මමත්වය මම කියන තැන ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපනවා. නපුරට ඕනේ ඒකම තමයි. ඔබ ඊගෝ මම කියන තැන ඒක කඩන්න. පාපය හරහාම පාපය උන්වහන්සේ පාවිච්චි කරනවා. උන්වහන්සේ පරීක්ෂාවෙන් පොළඹවන්නෙත් නැහැ, පෙළඹෙන්නෙත් නැහැ. හැබැයි උන්වහන්සේ ඉඩ දෙනවා. ජෝබ්ට ගන්න ඉඩ දුන්නා වගේ, යේසුව පාලු කරේ පරීක්ෂා කරන්න ඉඩ දුන්නා වගේ, සීමොන්ට ඉඩ දුන්නා වගේ ඉඩ දෙනවා. ඇයි? මම කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ සමහර වෙලාවට අපේ ජීවිතේ ප්‍රතිපත්ති නේද? පොඩි කාලේ මම හිතාගත්ත හිටිය විදිය. ඒ වෙද්දි මේ වෙද්දි මොනන්නත්තරයි. එහෙම හිතුවද කියලා මතකත් නැහැ. ඒ හිතපුම ජරාගොඩේ මම වැටිලා. ඒක පවුලුත් කියන මම කරන්නේ මම අකමැති දේ. මං වගේ කාලකන්ණියෙක්. එහෙම වැටිච්ච තැන මගේ ආදර ප්‍රේමන්තනේ. ඒ බින්දුවට වට්ටලා පවුලු බින්දුවට වට්ටුවා වගේ. අද ජේසු 15 වෙනි වගන්තිය ජෝම්තුමාගේ 21 15 වෙනි වගන්තිය ඔවුන් ආහාර වැළඳු පසු පේදුරු ෆේල් වෙලා 15:21 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ කතා කරලා කියද්දි 3 වෙනි වගන්තිය බලන්න සීමොන් පේදුරු මම මසුන් අල්ලන්න යම යෝන්ට කීය. ඒ අපිත් ඔබ සමගම යෝ කිය. ඒ කියන්නේ අර පරණ ජීවිතේට මසුන් නෙමෙයි මිනිසුන් කියන තැන අමතක වෙලා. ආයිත් එතනම ඒකයි පේදුරුතුමා 2 පේදුරු 2:22 කතා කරන්නේ. පේදුරුතුමා දන්නවා මොකක්ද මේ කියලා. 2 පේදුරු 2:22 කියනවා. බැල්ලි බල්ලව්ගේ වම්මනයට හැරියයි. සේදූ පසුත් ඊරි මඩ වගුරේලම පෙරලෙයි. ආයිත් එතනටම යනවා. කරපු පාපෙන් ආයෙ යනවා. ජේසු එහෙමයි කියලා අතාරින්නේ නැහැ. පේදුරුතුමා මහදී ජේසු කියන ස්වාමීනි කී පාරක් මට විරුද්ධව සමාන කරන කෙනාට සමාව දෙන්නද? 7 පාරක්. සාමාන්‍යයෙන් රග්බි කෙනෙක් කියන්නේ 3 පාරක්. ජේසු එක 3න් වැඩි කළා තවත් එකක් වැඩි කළා 7 පාරක්. ජේසු කියන 7 පාරක් නෙමෙයි පුතේ. 70 වාරයක් දෙන්න. ඒ ආදරේ එහෙම ආදරයක්. උන්වහන්සේ රෝමාටේ 35 කියන්නේ එකයි කඩුවටවත් ගින්නටවත් දැන් තිබෙන බලවේගයටවත් මතු පැමිණෙන දෙයටවත් අති උසටවත් පහළ පතුලටවත් පහළ ගැඹුරටවත් ජීවිතයටවත් මරණයටවත් සාගින්නටවත් විපතකටවත් දේව දූතයන්ට යක්ෂ බලධාරීන්ටවත් ඒ ආදරෙන් ඔබ මාව වෙන් කරන්න බෑ. උන්වහන්සේ කෑම ටික හදාගෙන රොටි පුච්චගෙන මාළු හදාගෙන රෝස් කරලා බලාගෙන ඉන්නවා දරුවෝ ටික එනකන් බලාගෙන ඉන්න අම්මා කෙනෙක් වගේ. මුළු රාත්‍රියම වෙහෙස වෙලා මහන්සි වෙලා නන්නත්තර වෙච්ච අය කිසි දෙයක් අල්ලගත්තේ නැතුව ඇවිල්ලා ජේසුස් පෝෂණය කරයින් පස්සේ මේ වචන කියන්නේ. මෙසේ වුණ ආහාර වැළඳු පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට ජෝහන්ගේ පුත්‍ර වූ සීමොන් පේදුරු නෙමෙයි කියන්නේ. පීටර් කේපස් පර්වතය නෙමෙයි පේදුරු. ඒ කියන්නේ ටයිටල් එක නෙමෙයි. පේදුරුගේ ඔරිජිනල් දැනට ඔරිජින් එකට ආරම්භයට යන පේදුරු ඔබ එතනින් වෙනස් වෙන්න ඕනේ. පේදුරුගෙන් අහන්නේ මං ඔයාට කිව්වා නේද? මං කිව්වා මාව 3 පාරක් කුකුලා හඬන ඉස්සර ප්‍රතික්ෂේප කරනවා. කිව්ව මාළුකට කතා කළා කිව්ව මම නම් කරන්නේ යනවා හලෝ යන්න. මොකෙද්ද? මගේ ආදර ප්‍රවන්තනේ උන්වහන්සේ තැලිච්ච බට දණ්ඩක් තලන්නේ නැති නිවිච්ච පහන් සිලක් නිවන් නැති ආදරයක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා මේ හැමෝටම වඩා ඔයා මට ආදරෙද පේදුරු? උත්තර දෙන්නේ ආදරයෙන්. එක ජෝම් 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය උන්වහන්සේ කියන්නේ
ප්‍රේමය තුළ බියක් නැත. ප්‍රේමය බිය දුරු කරයි. බියවීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් බියවන්නා ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත. මගේ ආදර ප්‍රමාන්තනේ අද ඔබ පාපුච්චාරණයට යද්දී අකීකර පුත්‍රයා තාත්තා ගාවට ගියාම ගඳයි ඌරු ගඳයි ඒවා ඩාය වහගෙන කිට්ට සතෙක් අයිසේ ඉච්චර දේවල් කරලා දාලා කියලා මොනවා නාස්ති කර කීය කරන් ගියා කොහෙද ගියේ කොහෙද ලැග්ගේ අවුරුදු ගාණක් මගේ තෑහෙට පේන්න එපා එම කිව්වේ නැහැ ඔරිජිනල් ටෙක්ස්ට් එකේ තාත්තා ගාවට ආවම අපේ බයිබලයේ තියෙන්නේ තාත්තේ මම පව් කරා අපට විරුද්ධ පව් කරා මෙහෙම ගොඩාක් දේවල් කියද්දි ඔරිජිනල් ටෙක්ස්ට් එකේ ඒවා කියන්න දෙන්නේ නැහැ තාත්තා දරාගෙන බදා ගන්නවා කියන්න බෑ මට වැඩක් නැහැ ඔය ආවික ඇති මගේ රත්තරන් පුතේ පේදුරු ගාවට ජේසුස් ගිහලා අහන්න එකයි හැමෝටම වඩා ඔයා මට ආදරේ එකක් හැමෝටම වඩා කියද්දි මේ ගෝලේ ඔක්කොටම වඩා ඔයා මට ආදරේ වෙන්න ඕනේ මොකද ඔබට මිෂන් එකක් තියෙනවා එයාගේ හැමෝගෙම මුල්ම පාප් වහන්සේ ඔබයි නායකයා වෙන්නට ඔබටයි මම යතුරු දෙන්නේ ඔක්කොටම යතුරු 12ක් දුන්නේ එක යතුරුයි දෙන්නේ ඔබට පේදුරු එක පර්වතයයි තියෙන පර්වත 12ක් නෑ කේපස් ඔබගේ පර්වතය මගේ සභාවන් නෙමේ සභාව ඔබ යමකගේ පව් සමා කරනද ඒ මම සමා කරනවා මගේ ආදර ප්‍රමාන්තනේ එතන ඒ දේ කතා කරලා ඔබට ආදරේ හැමෝටම වඩා ආදරේ වෙන්න ඕනේ මොකද මිෂන් එක ගන්න මගේ බැටළුවන් පෝෂණය කරන්න නම් මේ ආදරේ ඔයා මට ආදරේ මම ඔයාට ආදරේ කියන්නේ මේ ෆීලිං එකක් නෙමෙයි I feel like loving නෑ ආදරේ කියන්නේ it's a decision එක ආදරේ කියන්නේ තීරණයක් මම තීරණය කරා ඒ තීරණය කරන්න ඔබට ගමනක් යන්න වෙනවා මගේ මම කියන තැන චප්ප වෙලා උන්වහන්සේ කියන තැන ඉතුරු වෙන්නට ඕනේ. පාවුලුතුමා අපි දකින්න එකයි රෝමයට යන්න ඕනේ. මගේ ජේසු මගෙන් ඉල්ලුවේ එකයි. එතන සාක්ෂි දරන්න හැම දෙයකටම පස්සේ ඔළුව අත ගාලා පාවුලු well done. ඔයා ජෙරුසලමේ සාක්ෂි දරුවාගේ රෝමේ සාක්ෂි දරන්න. මේක කරන්න ආසාවක්. ඒක ජේසු කියන්නේ ජේසු ශුද්ධාත්මයන් තුළ ලැබුවේ ඒ ආසාව. එකයි ක්‍රියා උන්වහන්සේ ජෝම්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තය කියන්නේ තාත්තගේ කැමැත්ත කරනවා කියන්නේ මොකක්ද? මගේ භෝජනය නම් මායෝ තනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත්ය. ඒ කියන්නේ පුදුම කැක්කුමක්. ඒකේ උන්වහන්සේ ලුක්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තය කියන්නේ මම ලෝකයේ ගිනිලන්නවා. ගින්න දැනටම ඇවිලි තිබේ නම් කොතරම් හොඳද? මට එක්තරා බෞතිස්ම ස්ථාපනයක් ලැබීමට තිබේ. ඒට වනතුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. ඒ කියන්නේ මොකද්ද තාත්තගේ කැමැත්ත. ඔය තැනට යන්න ගමනක්. මේක මම කරනවා නෙමෙයි. ඒකයි පේදුරු කියද්දි පේදුරු ඉන්න. හරි ඔබ ජේසුස් කියනවා මම යන තැනට ඔබට එන්න බෑ. පේදුරු අනේ ඇයි ස්වාමීනි එන්න බැරි. මම එන්න මට එන්න බැරි. වෙන කවුද එන්නේ? මම මෙච්චරම ගන්ද. ඔච්චර මාළු දැම්ම එන්න බෑ. ඔබ මම බොන පාත්‍රයෙන් බොන්න ලෑස්තිද? ජෝම් ජාකබ්ගෙන් අහද්දි ඔව් සොන් බොන්නකෝ අම්මා. බොන්න. ඔබ බොනවා දැම්ම නෙමෙයි. එතනට එන්න ඔබ මැරෙන්න ඕනේ. ඔය මාංශයත් එක්ක ඔය ස්වභාවයත් එක්ක ඔය පුංචි දේත් එක්ක උතන්ට එන්න බෑ. ඔබගේ දේත් එක්ක එන්න බෑ. එතන මැරෙන්න ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනේ පාපේ අපිව මරනවා. මම මෙහෙම කරානේ මම කවුද කියන මේ මමත්වයේ පාපය මරනවා. හැබැයි මැරිච්ච තැනට ජේසුගේ ආදරය මුසු වෙනවා. උන්වහන්සේ එතනට අද ඔබට කතා කරන්නේ හැමෝටම වඩා මට ආදරේද? මගේ ආදර ප්‍රේමන්තනේ එකක් ඇවිල්ලා supremacy of Peter අනිත් හැමෝටම අපේ දරුවගේ නායකත්වයේ පිළිඹු කරනවා. අනිත් තව ලස්සන දෙයක් තියෙනවා. ජෝම්තුම ක්‍රියාපොතේ සමාවෙන් ලුක්තුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ පෞකාර ස්ත්‍රිය ජේසු ගාවට ඇවිල්ලා පාද කඳුලින් තෙමලා දෝවනය කරලා අඬද්දි අනිත් හැමෝම බලාගෙන ඉන්නේ නැද්දි 47 සැබවින්ම එබැවින් මම ඔබට කියමි. ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පුවේ. එහෙත් යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද? ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇත. පොඩ්ඩක් සමාව ලැබුණාම පොඩ්ඩක් ආදරය කරන්න. මම දිරුණාසේ ඉන්නවා. හරි. හැබැයි
හැබැයි වැටිච්ච නන්නත්තර වෙච්ච කෙනා මම මොකෙද්ද ස්වාමීනි? මං කවුද? අර අය කැමියා වගේ දේවස්ථානයේ අයිනේ හිටියේ පිටිපස්සේ හිටියේ මම පව්කාරයෙක් පපුවට ගාලා මේනා කුල්පා මේනා මක්සි මකුලවා. ඒක මගේ අපරාධයයි ස්වාමීනි. මම සුදුසුෙක් නෙවෙයි. මොන දේවල් මගේ අතින් වුණත් මම සුදුසු කෙනෙක් නෙමෙයි. එක දවසකාරී ඔබට දවස් අවසානයේ කොළ සප් කරලා ස්වාමීනි දුන්න නියමට. කොල්ලා දුන්න නැද්ද? ඉවරයි මගේ ප්‍රේමාන්තිනි. එහෙම අපිට එක දවසක්වත් කියන්න බෑ. මැරෙනකම් මම සුදුසු නෑ ස්වාමීනි. ඔබ වහන්සේ මගෙන් ජීවිත කරා මම සුදුසු කෙනෙක් නෙමෙයි. මේ තන ශුද්ධාත්මයන්ෝ ඔබ මා දයාබරව මෙහෙවනවා. එතකොට වැඩියෙන් පව් කරන වැඩියෙන් සමාව ලබන කෙනා අඩුවෙන් සමාව ලබනවා නම් අඩුවෙන් ප්‍රේම කරනවා. ඒකේ අනිත් පැත්ත මොකක්ද? වැඩියෙන් සමාව ලබන කෙනා වැඩියෙන් ආදරය කරනවා. අද ඔබ මෙතනට ආවේ ඔබ පව්කාරයි කියන එක දන්න නිසා. ඒක දන්නේ නැත්නම් දැන් දැනගන්න. මොකද ජුවම්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 8 වෙනි වගන්තයේ කතා කරලා කියනවා එතුමාණන් පැමිණි කල ශුද්ධාත්මයන්ව ආවයින් පස්සේ පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ඔබට වටහා දෙනසේක. පාපය ගැනයි කීවේ ඔබ මා නොඅදහන්න බැවිනි. එනවා දැනගන්න මම පව්කාරයෙක්. ස්වාමීන් වහන්සේ ඉස්සරහා මාළුක පුරාජයට දඩුවා නම් අනිත් අය ඉස්සරහා වෙනම රූපයක් පෙන්නගෙන හිටියා නම් ස්වාමීන් වහන්සේ මට වැඩියෙන් දීපු කෙනාගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. මට දීපු දෙයක මම මොකද කරේ? අද මේ වචනේ දෙමුවත් කඩුවක් වගේ ජොම් පිලිපි උන්වහන්සේ හීබ්‍රු පොතේ 4 වෙනි 12 වෙනි වගන්තිය 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය කතා කරනවා. දේවානස්ගේ වචනේ ජීවමානයි ක්‍රියාශීලී දෙමුවත් කඩුවකට වඩා තියුණුයි. ආත්මේ ප්‍රාණයෙන්ද සංදි ඇටමිදුළු වෙන් කරන තරම් විනිවිද යන්නේ සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේ. දාවිද් බෙත්ෂෙබත් එක්ක පව් කරලා දරුවාත් හදාගෙන නැද්ද උරියාව මරලා සෙටල් වෙලා විවාහය අරගෙන ඔක්කොම ගැන සෙටල් වෙලා ඉන්නදී එයා දන්නේ නැහැ. එයාට තේරුන්නේ නැහැ. ඔබගේ පාපය එක තැනකට නේ ඔබ ජස්ටිෆයි කරනවා. අතනත් හරියනවා. දාවිද්ගේ අර ප්‍රොජෙක්ට් එක හරියනවා. බෙත්ෂෙබත් ඉන්නවා. උරියාව මරලා අර යුද්ධෙත් දිනනවා. යුද්ධය පෙරදුන්නේ නැහනේ. හැබැයි සාමුවෙල් ඇවිල්ලා කතා කරලා කියන්නේ නාතාන් ඇවිල්ලා කතා කරලා කියනවා බැටළුවෙක් ඉන්න කෙනෙක් ඉන්නවා. බැටළු ගොඩාක් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ බැටළු ගොඩාක් ඉන්න කෙනා බැටළුවා එක බැටළුවෙක් ඉන්න කෙනාව එයාගේ බැටළුවම මරලා අර අමුත්තට කන්නද. ඒක කියවපු ගමන් දිවැසිවරයාගේ වචන ඇවිච්ච ගමන් කවුද මරනවා ඉතුරු කරන්නේ? ඒ කවුරුත් නෙමෙයි ඔබයි. ඒතර තමයි දාවිත් දැන් එන්නේ. මම ඒ පව් කරේ. මගේ ආදරම්මේ තාත්තේ දුවේ පුතේ ප්‍රේමාන්තේනේ. ජේසු පේදරු ගාවට ඇවිල්ලා ආදරෙන් අහනවා මට ආදරේද හැමෝටම වඩා 3 පාරක්. ඇයි 3 පාරක් අහන්නේ? දේශ පේදරු 3 පාරක් ප්‍රතික්ෂේප කරා. දන්නේ නැහැ කිව්වා. ඒතර පේදරුට ජේසුට මේ හාර කුණුව උස්සනවා නෙමෙයි. පේදරු එකපාරක් කිව්වනම් එකපාරක් ආදරේ කියලා මිෂන් එකට ගත්තා නම් පස්සේ මතක් වෙන යකා ඔලුවට දාන්න පුළුවන්. එකපාරක් නෙමෙයි හලෝ තමසු දෙපාරක් දන්නේ නැහැ කිව්වා. 3 පාරක්. ඒතර ජේසු මේ අර තුවාලය හාරගෙන ගිහිල්ලා ඒ කට්ට ගන්න එකයි 3 පාරක් පේදුරුගේ හදවත රිදෙනකම්ම පේදුරු ශෝක වෙලා අන්තිමට කතා කරන්නේ ඒකයි. 3 පාර අහද්දී මගේ ආදර ප්‍රේමාන්තයනේ 3 වෙනි පාර අහද්දී පේදුරු ශෝක වෙනවා. ජේසුස් වහන්සේ තමාගේ නැසූ බැවින් පේදුරු ශෝක වී ස්වාමීනි සියල්ල ඔබ දන්නාසේක මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි කිය. ඉස්සෙල්ලා කොහොමද කිව්වේ? මම නම් මරන්නේ මම නම් යන්නේ මම නම් දාලා යන්නේ මම කවදාවත් වෙනවද? මම නෙමෙයි දැන් ස්වාමීනි මම දන්නේ. ඔබ වහන්සේ තමයි දන්නේ. මට මාව දන්නවට වඩා ඔබ වහන්සේ දන්නේ. ජේසුස් ආදරෙන් කතා කරලා කියන්නේ මගේ බැටළුවන් පෝෂණය කරන්න. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ උන්වහන්සේට ඔබත් එක්ක මිෂන් එකක් තියෙනවා. පාපය කියන්නේ හමාටියා missing the focus. ඔබගේ අරමුණ වෙන තැන්වල බත් මුට්ටියක් එක්ක ගෑස් ටැංකියක් එක්ක නැත්ද පෙට්‍රල් එක ඩීසල් එක අරගත් එක්ක මේවත් එක්ක අර සම්බන්ධකම අර බැඳීම අර සයිට් එක මේක ඔබගේ සෙක්ෂුවැලිටි එක මේකත් එක්ක ඔබ වෙන තැනක අනාථ වෙලා චකා ඒක ඔබව missing the focus එක අරගෙන ගිහිල්ලා වෙන තැන් සමහරට මගේ මිෂන් එකත් එක්ක මේ සෙටප් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක ශුද්ධාත්ම රැලියත් එක්ක ෆෝකස් එක ගන්න පුළුවන් එහාට. එක කෙනාට එක ඩිස්ට්‍රැක්ෂන්ස් මාළු අල්ලන්න දාන්නේ යමක් නේ. iPhone එකක් දාලා හරියන්නේ නැහැ නේ මාළුවට. නැද්ද? ඌට ඕනේ යම. ඔබ ආසදේ ඔබගේ අඩුව
ඔබගේ හිස්තැන ඔබ ආසදයෙන් තමයි උරින් ගන්න. ඌට අදාළ නැහැ මේ ස්පිරිචුවල් ඇමුවල් තියෙනවා. නැත්නම් ලෞකික ඇමුවල් තියෙනවා. සෙක්ෂුවල් ඇමුවල් තියෙනවා. බඩජාහරි ඇමුවල් තියෙනවා. එක එක ඇමුවල් එක එක්කෙනාට. එක එක්කෙනාට. ඒක හඳුර ගන්න වෙනවා. ඒකයි ඒක ෆෝකස් එක ගියාම ජේසුට ඔබගෙන් කරන්න තියෙන දේ කරන්න බෑ. පවුලතුමා ජෙරුසලමෙන් එලෙව්වා. අනිත් තැන් වලට ගියාම ඉන්න කියලා කිව්වා. ඉන්න කිව්වට හරියන්නේ නැහැ. යන්න වෙනවා. මාර්ක් එකේ 34 පේදුරුතුමාගේ ගෙදර මිෂන් එක කරලා ජේසු මිෂන් එක නියමටම වෙලා දැන් 16 ගණන් දොරකඩ ඉන්න අසුව වෙන්න. මාර්ක් එකේ 34 උන්වහන්සේ කුමාරි හුදකලා වෙන යනවා. හුදකලා වෙන තැනකට යනවා. උන්වහන්සේ විවිධ රෝගවලින් පෙළෙන රෝගී බොහෝ අය සුව කළසේක බොහෝ දුෂ්ටාත්මයන් දුරු කළසේක තමා කවරෙක්ද ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන්වහන්සේ උන්ට කතා කිරීමට ඉඩ නොදුන්සේක. හිරුදාවට බොහෝ කලින් උන්වහන්සේ අවදිව හුදකලා තැනකට ගොස් එහි ආඥා කළා. තාත්තේ වහන්සේට මට මොකක්ද ඕනේ? වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මොකද යකා මේ මිෂන් එකෙන් ගන්න පුළුවන්. උගේ හැටි එහෙමයි. මිෂන් එක හොඳයි කියන දේ. පේදුරුතුමා දුවගෙන කොහොමත් ඉතින් පොඩක් යකා පේදු පොඩක් අප්සෙට් නේ. දැන් පේදුරුතුමාගේ ගෙදරනේ ඔක්කොම දාලා ගියයින් පස්සේ නේ වයිෆයි ළමයි ඔක්කොම දාලා ගියන් දැන් බැනුම් ආනවා හොඳටම නැන්දමට උණ ගන්න. නැන්දම සුව වෙලා ඒ විතරක් නෙමෙයි කට්ටිය ඇවිල්ලා හොඳටම සෙට් වෙලා. ඇත්ත දැන් මාරයි අනේ පීටර් අයියා ඇත්ත ඔයාගේ ඒක හොඳයි නේද? ඒ කියන්නේ දැන් මිනිස්සු වෙද්දි පේදුරු හරි හරි නංගි එන්න. හරි හරි අයියා එන්න. මෙන්න තොණ්ඩුව. ඇත්ත මම දේශව හරි කතා කරා. අයියෝ ජේසු කියන්නේ මොනවද? මම කතා කරලා දෙන්න. හරි 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 ඔක්කොම දැන් එහෙම පිම්බිච්ච තැනක උදේ පාන්දර 36 වෙනි වගන්තිය පේදුරුතුමා එනවා ජේසු හොයාගෙන. 1:36. මොකද වෙන්නේ වචනේ ගන්න. සීමන් සහෝගේ සහායකයෝ උන්වහන්සේ සොයා ගොස් සම්මුඛ වී ජේසු හැම දෙනම ඔබ සොයති යන් අන්න උදේ නම්බර දීලා කට්ටිය ඇවිල්ලා ඉන්නේ යන් ඔබ වහන්සේ හොයනවා එන්න යන් මොනවද මෙතන කරන්නේ යන් මිනිස්සුන්ට ඕනේ වාසය. ජේසු කියනවා අපි වෙන තැන් වලට යන්න ඕනේ. ඊළඟ වගන්තිය ගන්න. උන්වහන්සේ උත්තර දෙමින් අන්තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරට යමු. මා ආයේ ඒ සඳහාය එක තැනක කූඩාරම් ගහගෙන ඉන්න නෙමෙයි. මම ආවේ එක තැන. ස්වාමීනි යන්න. අනේ ඉතුරු ටික මම බලන්නේ නැහැ පේදුරු මම යන්න. අනේ ස්වාමීනි එහෙම කරන්න මම කතා කළා නෑ යන්න තියෙනවා එච්චර. හරි වැරදිනේ. පවුනේ මිනිස්සු. උන්වහන්සේ පපුපු වැඩි කරාම 5000කට ගන්න දුන්නාම රජ බලහත්කාරකමෙන් රජ කෙනෙක් කරන්න හදන. උන්වහන්සේ ඒක දැනගෙන ඔක්කොම එලවනවා. ඔක්කොම එලවලා උන්වහන්සේ තනි වෙනවා. ඇයි තනි වෙන්නේ? ඕනේ. මේ මනුෂ්‍ය ස්වභාවය තුළ ප්‍රසිද්ධියට කාමයට ආසාවට මේ මාංශය එක විදියට ඔබ ඇලුම් වෙන තැන් වලට යකා ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම දේවල් දාලා ඔබ වදිනවා. ඔබ දැනගන්න ඔබගේ අම්මා මගේ ආදරේ මන්තනේ මිෂන් එකක් ස්වාමීන් වහන්සේ බත් එක මිෂන් එකක් තියෙනවා. ඒකයි උන්වහන්සේ ජෙරමියා 1:4 කියන්නේ මව් කුසතල පිළිසිඳ ගැනීමට කලින් මං ඔබ තෝරගත්තා. සමිදාන මට වදාළසේක. මම ඔබ කුසෙහි පිළිසිඳ ගැනීම ඇති කරන්නත් පෙර පටන් මම ඔබට හඳුනාගතිමි. නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි. ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කළෙමි. ඒ කනෙක්ෂන් එක ඕනේ. මම අමනාත වෙලා ශුද්ධාත්මයන් මට ඕනේ ආයිත් කනෙක්ට් වෙන්න මගේ අරමුණට එන්න. උනාසේ එපිස 1:4 කියන්නේ ඒකයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ ශුද්ධව නොකලල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ මා තෝරාගත්සේක. අපරාධේ යකා වෙන තැනකට ගල් ගෙඩියක් දීලා පාන් ගෙඩි කරගන්න මම එතන ගල් ගෙඩියක් එක්ක මාර හැප්පිල්ලක් හැප්පෙන්නේ. යකා ගෙනාපු පොරන්දුව එනකන් ඉන්න බැරුව යකා ගෙනාපු බෙච්ෂෙබත් එක්ක යකා ගෙනාපු හග්ගයි එක්ක මම වෙතන රිලේෂන්ෂිප් එක පොරන්දුව එනකන් ඉන්න බැරුව මගේ ආදර ප්‍රේමන්තනේ ජේසු අද ඔබ ගාවට ඇවිල්ලා අහන්නේ පුතේ මම ඔබට ආදරේ. ඔයා මට ආදරේද? මගේ ජීවිතේ ඔබයි අතර වෙන කවුරුත් ඉන්න බෑ. මොකද ඔබ මාව පේන්න ඕනේ. එන්න මා අනුගාමී වන්න. Come follow me. උනාසේ ආයිත් කරන්නේ එකයි. Calling within a calling. එනිසාද දවස උනාසේ ආයිත් ඔබව තාත්තා කෙනෙක් කරන දවසක්. ආයිත් ඔබව අම්මා කෙනෙක් කරන දවසක්. ආයිත් ඔබගේ විවාහය අලුත් කරන දවස අදයි. ආයිත් ඔබව ස්වාම්පුරුෂයෙක් බිරිඳක් කරන ආයිත් ඔබව දරුවෙක් කරන දවස
ඔබගේ ෆෝකස් එක ගිය තැන් අනිත් බැඳීම් සම්බන්ධතා දේව දරුකම කෙලසලා ඒක පජාත කරලා නන්නත්තර වෙච්ච තැන ජේසු ආදරයෙන් ඔබ ආයි සරසලා අරමුණක් ආදරෙයිද ආදරේ නම් එන්න තුරුළු වෙලා ඉන්න වෙන්න අපි දෙන්න මල් වත්තකට යන්න එන්න අපි දෙන්න තනි වෙන්න නැද්ද නෑ මිෂන් එකක් තියෙනවා. හැබැයි මිෂන් එක කරන්නේ කොහොමද? උන්වහන්සේ එකයි එක පේදුරු උන්වහන්සේ කතා කළ මතී මාක්තුමාගේ 3 වෙනි පරිච්ඡේදය 13 වෙනි වගන්තිය තමන් උන්වහන්සේ කඳු කරයට වැඩම කර තමන් කැමති වන් කැඳවා උන්වහන්සේ කැඳවලා ඉතින් කතා කළා කියනවා මාක් 3:13 පුතේ උන්වහන්සේ කඳු කරයට වැඩම කර තමන් කැමති වන් තමන් වෙත කැඳවුසේක උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ 12 දෙනාපත් කළේය. උන්වහන්සේ සේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිසත් පළවෙනියෙන් උන්වහන්සේතක ඉන්න. ඒකයි පේදුරුගෙන් අහන්නේ හැමෝටම ආදරෙයිද? ජොම්තුමා ප්‍රේම කළ ගෝලයා පපුවට හේතු වෙලා හිටියා වගේ උන්වහන්සේත් එක්ක ඉන්න. ඒකයි ලුක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදය අපි අවසන් කරනවා මේ අත්දැකීමත් එක්ක. 10 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කළා කියන්නේ මරියාට මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන නලංගු වෙනවා. 41 කරදරවෙන් නලංගු වෙන්නේ එහෙත් අවශ්‍ය එක දෙකි මරියා යහපත් දේ තෝරාගෙන ඇත. එය ඈ කෙරෙන් පැහැර ගනු ලැබේ. පාමුල සවන් දීලා මිෂන් එකකට යන ජේසු කියන දෙයට යන්න. එනිසා හැම රාත්‍රියකම හිරුදාවට බොහෝ කලින් අවදි වෙලා හුදකලා වෙන තැනක නැවත අද මේ පාපොච්චාරණයෙන් පස්සේ හෙට ශුද්ධාත්ම ආලේපය ලැබලා ඒ ශුද්ධාත්ම අත්දැකීමත් එක්ක මගේ ප්‍රේමවන්තනි නැවස ෆෝකස් එකට නිකම් මේ ලොකු දේවල් නෙමෙයි මෙතන ගිනි අරගෙන සුලිසුලන් ඇවිල්ලා වැලි කුණාටු ඇවිල්ලා මාරයි නැද්ද වාව් මෙතන මාරයි මගේ account එකට සල්ලි වැටලා නැද්ද ෆෝන් charge වෙලා නැද්ද එහෙම නෙමෙයි. ඊට වඩා එහා තැනක මට ජේසුව හම්බ වෙච්ච රාත්‍රියක්. මට ජේසුගේ සමහරට අම්මා කෙනෙක් ගෙදර කුස්සිය ඇතුලේ පුංචි පොඩි උන්ට එක්ක කරන අතුරු ගන්න කවුරුත් දන්නේ නැති ඒ තන ශුද්ධාත්ම ආලේපයක්. අමුතු කරන දේ සතුටින් කරන තැනක් ප්‍රසිද්ධියක් නෙමෙයි. මට දීපු කාර්යය රහසින් මට කන්න වෙන කට්ට සතුටින් දරන තැනක්. මගේ ආදර ප්‍රේමවන්තයනි එතනටයි මේ සම්බන්ධතාවය අපි යන්නේ. එතන අපි ආඥා කරන්නේ මිසමක් විදියට හැම කෙනෙක්ට මම එන්න කිව්ව එකයි. සමිතිය සමිති වල හැම කෙනෙක්ටම අද ආවයට ස්තුතිවන්ත වෙනවා. ආව නැති අය ගැන අපි ආඥා කරනවා. ඔබ පාපොච්චාරණයෙන් පියතුමන්ලා දිව පූජාවෙන් අනතුරුව මේ ප්‍රශංසාමය නමයට පියතුමන්ලා ලෑස්ති වෙනවා. අපි ඔබ ලෑස්ති කරලා ඒ පාපොච්චාරණයට යවනවා. ඒක ලබන්නේ හෙට ශුද්ධාත්ම අත්දැකීම ලබන තැනට යන්නට. ඔබගේ මිෂන් එක අඳුර ගන්න. ඔබගේ තිමිර පට ඉරලා ශුද්ධ වූ මණ්ඩපය දකින්නවසේ ජේසුගේ මරණයෙන් ඒ කර්ටන් එක ඉරිලා උන්වහන්සේගේ වත දැකලා උන්වහන්සේ මගෙන් ඉල්ලන දේ ඒ කලාඳුරු පාපේ කලාඳුරු අයින් වෙලා උන්වහන්සේගේ හඬ අහලා මම ඔබව යවනවා සාමුවෙල් ඔබ කොහෙද ස්වාමීනි මමයි ඔබ දාසියා මම යවන්න එතනට යන්න බලය ලබන්න අපි හෙට ශුද්ධාත්මයන්න් ඉල්ලලා යාඥා කරනවා. අද දවසේ මනස්සාපනය තුළ ජේසු මගේ ගාවට ඇවිල්ලා අහනවා පුතේ වා මට අනිත් හැමෝටම වඩා ආදරේද? ඒ වචනේ සංවේදී වෙමු. අපි ඒ සංවේදීකමත් එක්ක වචනයට අවදි වෙමු. ආමෙන්.